ඒවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දමසවන කාලෝ අයංබදංතා දමසවන කාලෝ අයංබදංතා දමසවන කාලෝ අයංබදංතා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් සමගයි එකතු වෙලා ඉන්නේ. පින්වතුනි, අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ රෝහිත දිසානායක මහත්මයා, ඉරේෂා දිසානායක මහත්මිය කියන පින්වත් පිරිස විසින්. එයාගේ ප්‍රධානම අරමුණ තමයි 2021 9වෙනි මාසේ 5 වෙනි දින පරලෝ සැපත් වන්නට යෙදුණු ආදරණීය මෑණියන් වූ රෙජිනා දිසානායක මෑණියන්ගේ තෙමස් පූර්ණය වෙනුවෙන් තමයි මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ඉතින් මිය පරලොව ගිය මෑණියන් සිහිපත් කරලා 3 මාසයක් පිරීම නිමිති කරගෙන මේ ධර්ම දානමය පින්කම සිදු කරනවා. ඒ මෑණියන් ඇතුළු මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ උතුම් අරමුණ ඇතුව. ඉතින් ඒ නිසා දායකත්වයේ දරුවේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ කවදා කොතන කොයි මොහොතේ මොන විදිහකට අපි මරණයට පත් වුණා. අපේ ජීවිතයේ මරණාසන්න මොහොතක සුගතිගාමී වන විදිහට පිනක් කුසලයක් බලවත් කරගෙන ජීවිතයේ එදිනෙදා පුරුදු කරගෙන බලවත් කරගත යුතු ඉතාමත් වැදගත් බල ධර්මයන් කීපයක් පිළිබඳව. ඒවට ධර්මයේ කියනවා සීක බල ධර්ම කියලා. ඔබ අහලා ඇති මරණාසන්න කෙනෙකුට බලවත් වෙන කර්ම, ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටක්තා කර්ම කියලා ධර්මයේ විස්තර කරනවා. ගරුක කර්ම කියලා විස්තර කරන්නේ මරණ මංචකයේ ඒකාන්තයෙන් බලවත් වෙලා විපාක දෙන කර්ම. අපි දන්නවා පංචානන්තරී අකුසල් වගේ බලවත් කර්ම. යම් කෙනෙක්ගේ ජීවිතේ එවැනි කර්මයක් වුණා නම් පිනකින් වහන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොන විදිහේ පින්කම් කරත් උදේ ඉඳන් හවස් වෙනකම් බුදු පිළිමයකට වැඳගෙන හිටියත් මරණ මංචකේ ආනන්තරී අකුසලේ බලවත් වෙනවා. ඒවා ගරුක කර්ම කියන්නේ ඒකාන්තයෙන් කල්පයක් නිරේ මරණ මංචකේ බලවත් වෙලා විපාක දෙන ප්‍රධානම බලවත් කර්ම ගරුක කර්ම. ඒ ගරුක කර්ම කෙරිලා නැත්නම් කෙනෙකුට කලාතුරකින් මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. කුසල් මැඩලන අකුසල්, අකුසල් මැඩලන කුසල් කියලා ධර්මයේ විස්තර කරනවා. ඒවට කියනවා ආසන්න කර්ම. කෙනෙකුගේ ජීවිතේ සාමාන්‍යයෙන් පින් දහම් කරගෙන ගුණ යහපත්ව ජීවත් වෙච්ච කෙනෙකුට වුණත් මරණාසන්න මොහොතේ පින යටපත් වෙලා නොසිතන විදිහට අකුසලයක් මතුවෙන්න ඉඩ තියෙනවා. කලාතුරකින් වෙන්න පුළුවන්. අපි දන්නේ මරණ මංචකයේ තරහකාරයෙක්, හතුරෙක්, කේන්ති යන දෙයක්. ඒ වෙලාවේ Tamanට සිදුවෙන පරිසරයේ සිදුවීමක් තුළ තමන්ගේ හිතට රාග, ද්වේෂ, මෝහ ආදී ක්ලේශයක් බලවත් වෙලා අර කරපු කුසල් යටපත් වෙලා අකුසලයක් බලවත් වෙන්න පුළුවන්. ආසන්න අකුසල. ඊළඟට ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ලොකු පින් දහම් කුසල් දහම් කරපු නැති කෙනෙකුට වුණත්
සාමාන්‍ය ජීවිතේ පන්සිල් රකින්නෙත් නෑ, ගුණයක් පුරන්නෙත් නෑ, අකුසල් කර කර පව්කම් කර කර ඉන්න. හැබැයි මරණ මංචකයේ ඒ මොහොතේ ළඟ ඉන්න කල්යාණ මිත්‍රයෙක් හරි බුදුගුණ සිහි කරවනවා. මරණාසන්න වෙලාවෙ හිත ධර්මයේ පිහිටවනවා. මෛත්‍රියේ හිත පිහිටවනවා. සමහර වෙලාවට අපි දන්නවා කෙනෙක් ලෙඩ වෙලා වයසට ගිහිල්ලා මරණාසන්න වෙනකොට එක්ක ස්වාමීන් වහන්සේ නමක් ගෙදරකට හරි වඩම්මලා පිරිත් ටිකක් කියලා හිත පිහිටෝලා අතගහලා හරි අටපිරිකරක් පූජා කරලා ඒ වෙලාවෙ හිත කුසලයක පිහිටවනවා. අන්නේ මරණාසන්න වෙලාවේ ඒ පින කුසලයේ බලවත් වෙලා අර කරපු අකුසල් යටපත්වේගෙන කුසලයක් මතුවෙන. අකුසල් මැඩලන කුසල්. ඔය විදිහට කලාතුරකින් මරණාසන්න මොහොතේ ආසන්න කර්ම බලවත් වෙලා ඊළඟ උපත සිද්ධ වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන කර්ම දෙක, ගරුක කර්මයක් හෝ ආසන්න කර්මයක් විශේෂයෙන් බලවත් වුනේ නැත්නම් බොහෝ දුරට කෙනෙක්ගේ ජීවිතේ තමන් නිතිපතා පුරුදු කරපු දේමයි බලවත් වෙන්න ඉඩ තියෙන්නේ. ඒවට කියනවා ආචින්න කර්ම කියලා. නිතර පුරුදු කරගත්ත දේ. වැඩිපුරම ඉඩකඩ තියෙන්නේ නිතර පුරුදු කරගත්ත දේ බලවත් වෙන්න. ඒ අතර පින්වතුනි, නිතර අකුසල් කර කර පව්කම් කර කර අකුසලේම නම් පුරුදු කරේ. එයාට වැඩිපුරම ඉඩකඩ තියෙන්නේ අකුසල්ම බලවත් වෙන්න තමයි. එකනේ ඔබ අහලා ඇති අර චුන්ද සූකරෙක. උදේ ඉඳන් දවසම ජීවිත කාලෙම ඌරොම මරන්න සැලසුම් කරනවා, ඌරු හදනවා, ඌරු මරනවා, වෙළඳ පොළට යවනවා. ඒක තමයි යාගේ ජීවිතය. මරණාසන්න කාලෙත් ඌරෙක් විදිහටම කෑ ගහලා ඒ විදිහට මිය ගියා. ඊළඟට හොරකම් කරපු නොයෙක් අපරාධ කරපු කෙනෙකුට මරණාසන්න මොහොතේ ඒ අකුසල් බලවත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ප්‍රාණඝාත ආදී අකුසල් කරපු මහා පව්කම් කරපු කෙනෙකුට ඒවා බලවත් වෙනවා. ඊර්ෂ්‍යාව, ද්වේෂය, වෛරය, කේන්තියෙන් හිටපු කෙනාට මුළු ජීවිතේ පුරාම තරහ ගන්නවා, කේන්ති ගන්නවා, හැම වෙලේම කවුරු හරි එක එල්ලෙන්න හදනවා, බනිනවා. ඒ කෙනාට මරණාසන්න කාලෙත් වැඩිපුර කේන්ති යනවා. අර ස්වභාවයම තමයි බලවත් වෙන්නේ. මුළු ජීවිත කාලෙම පුරුදු කරපු දේ මේ අන්තිම වෙලාවට තමන්ට ඒ වෙලාවට උපාසකයා වෙන්න පුළුවන්කමක් නැහැ. ඔබ අහලා ඇති සාමාන්‍ය සමාජයේ සමහරු කියනවා ආමන් දන්නවා ඒකේ වෙලාවට කරගන්න. චුති චිතන යාමන් ඒක කරගන්නම්කෝ කියනවා. ඒ අය හිතාගෙන ඉන්නවා ජීවිත කාලේ පව්කම් කර කර අකුසල් කර කර ඉඳලා අන්තිම වෙලාවේ මේ මරණාසන්න වෙලාවේ අන්තිමට මං හරියට පිනක් සිහි කරගෙන කුසලයක් සිහි කරගෙන මං වැඩේ කරගන්නම් කියලා. පින්වතුනි, මරණාසන්න මොහොතේ අන්ත අසරණයි. ඒ වෙලාවේ බොහෝ දුරට තමන් නිතර පුරුදු කරපු දේ බලවත් වෙන්න තියෙන අවස්ථා වැඩි. අන්නේ නිසා වැදගත් වෙන කාරණා පහක් අද අපි මේ ධර්මානුශාසනාවෙන් ඔබට කියලා දෙමු. නිතර පුරුදු කරගත යුතු කරුණු පහක්. මේ පහ නිතර පුරුදු කරොත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා මරණාසන්න මොහොතේ කාන්තේ මේ කරුණු පහ බලවත් වෙලා එයා සුගතිගාමී වෙනවා. ඒ කරුණු පහම දියුණු කරගත්ත කෙනෙකුට මාර්ගඵල ලබන්නත් පුළුවන්. නිවන කරා යන්නත් පුළුවන්. ඒ කාරණා පහ ටික ටික හරි පුරුදු කරොත් ඒ කරුණු පහ දියුණු කිරීමේ ප්‍රතිඵලයම මරණ මංචකයේ ඒ කෙනා ඒකාන්තයෙන් සුගතිගාමී කරනවා. ඒවට ධර්මයේ කියන්නේ සීක බල. සීක කියන්නේ ධර්ම මාර්ගයේ හික්මෙන කෙනා. මේ මාර්ගයේ වඩන කෙනා, මාර්ගයේ පුරුදු කරන කෙනාට අපි ධර්මයේ කියනවා සීක. ඒ සීක පුද්ගලයා තුළ තියෙන බල ධර්ම කීපේ තමයි සීක බල. අපි එකින් එක බලමු. පළවෙනි එක තමයි සද්ධාව. මේ සද්ධාව ඔබට හිතෙන්න පුළුවන් අපිට සද්ධාව තියෙනවනේ. ඕකයි අපි දන්නවනේ. මතක තියාගන්න, ඒ සද්ධාව ඔබ දන්නවා අපිත් බුදුන් අදිනවා තමයි, අපිත් බුදු ගුණ ටික දන්නවා, අපිට සද්ධාව තියෙනවා කියලා හිතුවට
ඒ සද්ධාව වෙනස් වෙන්න පුළුවන් සද්ධාව. සාමාන්‍ය පෘථග්ජන මනුස්සයා තුළ තියෙන සද්ධාව ධර්මය පෙන්නන්නේ පරිප්ලෝ පසාදස්ස ඉල්පෙන සද්ධාව, වෙනස් වෙන සද්ධාව, සැලෙන සද්ධාව, පඤ්ඤා නපරිපූර්ණති. ඒ සද්ධාවෙන් ප්‍රඥාවට යාගන්න අමාරුයි. ප්‍රඥාව පිරෙන්නේ නැහැ කියන. වෙනස් වෙන සද්ධාව, සැලෙන සද්ධාව, ඉල්පෙන සද්ධාාවක් ඇති කෙනාට ප්‍රඥාව පිරෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඒකට බුදුහාමුදුරුවෝ එක තැනක උපමාවක් පෙන්වුවා පරණැලක්. ඔය පරණැල කියන වචනේ ඔබ සමහර ලාවට මේ වචනේ අහලා තිබ්බට දන්නේ නැතුව ඇති මොකක්ද මේ කියලා. කෙසෙල් ගස්වල තියෙනවා කෙහෙල් අතු. මේවා වේලිච්ච කෙහෙල් අතු අර ගහෙන් පල්ලෙහාට එල්ලිලා තියෙනවා. මේ කෙහෙල් අත්ත වේලිලා ඇකිලිලා දැන් එල්ලිලා තියෙනවා. ලොකු ශක්තියක් නැහැ. හුලං හමන දිහාවට පැද්දි තියෙනවා. උතුරු පැත්තෙන් හුලං හමනකොට දකුණු පැත්තට හුලං යන පැත්තට පැද්දිලා යනවා. එහෙන් හුලංගෙනකොට අනිත් පැත්තට පැද්දෙනවා. බටහිර දිශාවෙන් හුලං පාරක් ආවොත් අර ගහේ එල්ලිලා තියෙන පරණැල ඒ පැත්තට පැද්දෙනවා. එතකොට ඒ වගේ හුලං එනේන දිශාවට වැනි තියෙන පරණැලක් වගේ. බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ මේ උපමාව පෙන්නනවා අන්ධ බාල පෘථග්ජන කෙනාගේ සද්ධාවත් ඔය වගේ කියන. සැලෙනවා, වෙනස් වෙනවා. ඔබ හොඳට බලන්න සමහර අපිට බැලූ සමහරු හිතන්නේ හරි සද්ධාවන්තයි, හරි සද්ධාවන්තයි කියලා. සමහරු වඳින හැටි දැකලා මල් පූජා කරන දිහා බලලා පිරිත් කියනවා, ඔළුවේ තියාගෙන සාදු කිය හිටියට ජීවිතේ නොසිතන ඕන වෙලාවක සමහර අය සැනින් වෙනස් වෙන්න පුළුවන්. මේ බුදුන් අදිනවා, මේ බුදුහාමුදුරන්ට බැන යනවා. මේ බෝධි පූජා තියෙනවා, මෙන්න දවසකට දෙකකට පස්සේ බෝධීන් වහන්සේටත් එක්ක බනිනවා. කෝ අපිට බැලුවා? අපිත් බෝධි පූජා තිබ්බා, කෝ අපිට පිහිට වුණා? අන්න ඒ වගේ තුනු අවබෝධයෙන් නෙමෙයි. එයා දන්නේ ඇයි මේ බෝධි පූජා තියන්නේ. එයා සමහරලාට බෝධීන් වහන්සේට සද්ධාවෙන් වගේ බෝධි පූජා තියන්නේ, මල් පූජා කරන්නේ මිත්‍යා දෘෂ්ටික අදහසක් ඔළුවේ තියාගෙන. ලෙඩ හොඳ වෙන්න, විභාගයක් පාස් වෙන්න, නඩුවක් දිනවලා දෙන්න, දුවට විවාහයක් හරියන්න. එතකොට මේ වගේ අර ලෞකික ජීවිතය තුළ සාමාන්‍ය අපේක්ෂාවන් ගොඩක් ඔළුවේ තියාගෙන ඇවිල්ලා බෝධි පූජා තියෙනවා. බෝධීන් වහන්සේ කියන්නේ මේ තමන්ට ඕන දේවල් ලෞකික ජීවිතේ මේවා ලබා දෙන, සිතූ පැතූ සම්පත් දෙන මේ වෙන අමුතු ජාතිය කප්රුකක් නෙමෙයි. බෝධි පූජාවක් අපි තියන්න ඕනේ. බෝධිය කියන්නේ බුදුරජා චතුරාර්ය සත්‍යයට කියන වචනයක් බෝධි. අපේ බුදුරජාණන් වහන්සේ මේ බෝධි මූලයේ නේද රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කළ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරේ. අන්නේ වැනි අදහසකින් මේ වගේ බෝධීන් වහන්සේ නමක් සෙවනේ. අනේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරං ආකාරයට අවබෝධ කරගත්තා. ඒ උතුම් බෝධීන් වහන්සේට මගේ නමස්කාර වේවා. මටත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. බුදුහාමුදුරුවන්ට බුදු වෙන්න සෙවන දුන්නා. බෝධි මූලයේ නැගෙනහිර දිශාවට මුහුණලා ලෝතුරා සම්බුද්ධත්වයට පත් වුණා. රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවනි යාමේ චතුප්පාත ඥානෙ, තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ විමසුවේ මේ බෝධීන් වහන්සේ නමක් සෙවණි වැඩ ඉඳලා නේද එදා. එතකොට මේ විදියට දස බිම්බරක් මාරසේනා පරාජය කරේ බෝධීන් වහන්සේ නමක් සෙවණි නේද? උන්වහන්සේ බුදු වෙලා සතියක් බෝධි මූලයේ විමුක්ති සුව විඳින්මින් වැඩ සිටියා. බෝධීන් වහන්සේට දෙවනි සතිය පුරාම නේත්‍ර පූජාවකින් පූජාවක් කරා. ඒ උතුම් බෝධීන් වහන්සේ වෙනුවෙන් මම අද මල් ටිකක් පූජා කරනවා, ගිලන්පස ටිකක් පූජා කරනවා. බුදුහාමුදුරන්ගේ බුදුගුණ සිහිපත් කරගෙන බුදු කෙනෙකුට පූජාවක් පවත්වනවා කියන අදහසෙන් ඒ බෝධීන් වහන්සේට මම මේ පූජා කරා. ඔබ හිතන්න ඔය වගේ හැඟීමෙන් බෝධි පූජාවක් තියෙන්නේ කීයෙන් කී දෙනාද කියලා?
බොහෝ දෙනෙක් බෝධි පූජා බෝධිය මතක් කෙන්නෙම තමන්ට මොකක් හරි කරදරයක් එන්න ඕන. එක කොහේ හරි කේන්දරයක් බලන්න ගියාම හරි කියන මෙන්න මෙහෙම අපල තියෙනවා බෝධි පූජා 7ක් තියන්න. එතකොට ඊට පස්සේ තමයි බෝධීන් වහන්සේ මතක් වෙන්නේ පූජාව. එක කවුරු හරි ලෙඩ වෙනවා. ගෙදර කවුරු හරි ලෙඩ වෙලා ඉස්පිරිතාලේ දැන්. දොස්තරලා කියනවා මේ අමාරුයි ඔපරේෂන් කරන්න වෙනවා. විශ්වාස කරන්න අමාරුයි මේ මෙයාගේ තත්ත්වය. දැන් ඔන්න බෝධි පූජා තියන්න දුවනවා. දැන් බෝධීන් වහන්සේට බෝධි පූජා තියන්නෙම ලෙඩා හොඳ කරලා දෙන්න. වෛද්‍යවරු ඔපරේෂන් එක කරනවා. අපි හිතමු ලෙඩා මැරුණා කියලා. බෝධි පූජා 6ක් විතර තියාගෙන යනකොට ලෙඩා මැරෙනවා. දැන් අනවබෝධයෙන් බෝධි පූජා තියපු කෙනා දැන් බෝධීන් වහන්සේ වැරදිකාරය වෙනවා. ඔන්න අපි බෝධි පූජා තිබ්බා. කෝ අපිට බැලුවා. කෝ අපිට පිහිට වුණා. දැන් බෝධීන් වහන්සේටත් බයිනවා බුදුහාමුදුරන්ටත් බයිනවා. පින්වතුනි මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ ඔය බෝධි මූලය අවබෝධ කරේ ඉපදීම දුකයි. ඉපදුනා නම් ඒකාන්තයෙන් ලෙඩ වෙනවා. වයසට යනවා. ජරාවට පත් වෙනවා. ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රියයන් සමග එකතු වීම දුකක්. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක. මෙන්න මේ පංච උපාදානස්කන්ධ දුකමයි අවබෝධ කරගෙන දුකෙන් මිදුනේ. එතකොට අපි බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ අවබෝධ කරගන්න තියෙන දුක බුදුහාමුදුරු ආරි සත්‍යයක් හැටියට පෙන්නපු දුක අපි බෝධියෙන් ඉල්ලනවා ඒක අනිත් පැත්ත හරවලා දෙන්න කියලා. බුදුහාමුදුරු ලෙඩවීම දුකක් ආරි සත්‍යයක් හැටියට පෙන්නවා. අපි ගිහිල්ලා ඉල්ලීමක් කරනවා ලෙඩ වෙන්න එපා යා. අනේ මැරෙන්න එපා. බුදුහාමුදුරු පෙන්නුවේ මරණය නත්ති ජාත සමරණ. උපන්නා වූ සෑම සත්වයකට මරණය උරුමයි. මේකයි ආරි සත්‍යය. හැබැයි අපි ගිහිල්ලා ඉල්ලනවා අනේ යාට මැරෙන්න දෙන්න එපා. එයාම ලෙඩ කරන්න එපා. ප්‍රියයන් අපෙන් වෙන් කරන්න එපා. එතකොට බලන්න අපි අනවබෝධයෙන් මේ ධර්මය ගැන අවබෝධයක් නැතුව බුදුන් වදිනවා බෝධි පූජා තියෙනවා. එතකොට අපිට මේ අය වදිනකොට පෙරලෙනකොට සාදු කියනකොට මල් කල පැන් කල අරගෙන යනකොට සද්ධා වගේ පෙවුනට ඒ සද්ධාවෙන් පිනක් රැස් වෙනවා. තමයි අමූලිකා සද්ධාවෙන් ඉව පින් රැස් වෙනවා. හැබැයි පොඩි වෙලාවක් ඇති වෙනස් වෙන්න. ඊටත් වඩා අකුසල් ගොඩක් පුරෝගන්න තුනුරුවන්ට ගරහල බැනලා. ඒ නිසා සාමාන්‍ය පෘතජ්ජන කෙනෙක් තුළ තියෙන මෙන්න මේ සද්ධාව. ඒකට ධර්මය කියන්නේ අමූලිකා සද්ධා. ඒ සද්ධාව ප්‍රඥාව කරා යන්න බැරි සද්ධාව. පිංගතුනි ආර්ය ශ්‍රාවකයෙක් ඇති කරගත යුත්තේ අවබෝධයෙන් යුක්ත සද්ධාව. ඒකට ධර්මය කියන්නේ ආකාරවතී සද්ධාව. බුදු ගුණ ගැන අවබෝධයෙන් ඒ සද්ධාව නිකං ඇතිවෙන්නේ බුදුන් ඇන්ද කියලා සාදු කිව්ව කියලා එහෙම ඇතිවෙන එකක් නෙමෙයි. සැබෑ සද්ධාව ඇතිවෙන්නේ දහම් දැනුමත් එක්ක ධර්මයේ වැටහීමත් එක්ක. පිංගතුනි බුදුරජාණන් වහන්සේ සද්ධාව ධර්මයේ විස්තර කරේ මේ විදිහට. සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. සද්ධාව යනු සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමමයි සද්ධාව. අවබෝධය උන්වහන්සේ අවබෝධ කරගත්දේ තමයි අවුරුදු 45ක් පුරා දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ලෝකෙට දේශනා කරේ. ඒ අවබෝධ කරගත් ධර්මය සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඉරිදිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ උතුම් ධර්මයන් ඉගෙන ගන්නවා නුවණින් විමසනවා ජීවිතයට ගලප ගන්නවා. අන්න යාට ඒ ධර්මයේ ගැන වැටහෙන්න බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන්ම සද්ධාාවක් ඇති වෙනවා. උන්වහන්සේගේ අවබෝධය ගැනයි සද්ධාව ඇති වෙන්නේ. මේ සා පරම ගාම්භීර ධර්මයක්. මේ ධර්මය නම් හරිම ආශ්චර්යයි. මේ අවිද්‍යාව නිසාමයි මේ සත්‍යය සංසාරේ පැටලි මේ දුකට බැඳි යන්නේ.
අවිද්‍යාවෙන් මිදිලා දුකෙන් මිදෙන මාර්ගයක් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ. මේ උතුම් ධර්මය අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ නම් ඒකාන්තෙන් අරහං. උන්වහන්සේ ඒකාන්තෙන් සම්මා සම්බුද්ධයි. ඒකාන්තෙන් විද්‍යාචරණ සම්පන්නයි. උන්වහන්සේ සුගතෝ ලෝකවිදු. අන්න අවබෝධයෙන්ම සද්ධාව ඇතිවෙන හැටි. අන්නේ විදියට බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන් සද්ධාව උපදින්න නම් නිතර බණහන්න වෙනවා. ඒ අහන ධර්මය හොඳට නුවනින් ගලප ගන්න වෙනවා. යෝනිසෝ මනසිකාරය ඉදිලා ඒ ධර්මය ගැන නිරව් දැනුමක් තමා තුළින් ගොඩනගා ගන්න වෙන. අන්න එතකොටයි සද්ධාව කියන එක තමන්ගේ ජීවිතය තුළින් වර්ධනය වෙන්න පටන්ගන්න. මතකතියාගන්න මේ බුද්ධ ශාසනයට ඇතුල්වෙන ප්‍රධානම දොරටුව තමයි සද්ධාව. පංචසේක බලගත්තත් පළවෙනි එක සද්ධාව. පංච බලධර්ම සද්ධහ බලන් මාර්ග පල් ලබාගෙන නිවනට යන ශ්‍රාවකයාගේ පළවෙනිම බලධර්මය සද්ධාව. පංච ඉන්ද්‍රිය ධර්ම අතර සද්ධා ඉන්ද්‍රී එක ඉන්ද්‍රියක් හැටියට බුදු හාන්දුරු පෙන්න්නන. මේ ඇස කණනාසේ දිවකය මේ ශරීරයත් එක්ක බැඳිච්ච ඉන්ද්‍රියන් වගේ සද්ධාව ඉන්ද්‍රියක් හැටියට තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්න කිය. ඊළඟට බුදු හාමුදුරුවෝ පෙන්නවා ආර්ය ශ්‍රාවකයෙක්ගේ ධනය තමන්ගේ තියෙන වටිනාම වස්තුව සද්ධහා ධනං. ඒක ධනයක් සද්ධාව. අන්නේ නිසා පිංහතුනේ සද්ධාව දවස ගානේ බණහන්න ධර්මය විමසන්න දහම් පොත්පත් කියවන්න ධර්මයට අනුකූලව නුවනින් විමසන්න බුදුගුණ හිතන්න දහම් ගුණ හිතන්න සඟගුණ හිතන්න ධර්මය තුළින් තුනුරුවන් දකිින්. බාහිරින් දකින්න බෑ. අපි පිළිමවලින් බුදු හාමුදුරුව ගැන එක විදිහට අපි දකින්න උත්සාහ කරනවා. ඒ තුළින් අපිට අනේ බුදු හාමුදුරුව මෙහෙමයි මෙහෙමයි කළ යම් යම් සද්ධාවක් සාමාන්‍ය මට්ටමෙන් හැඟීමක් උපදිනවා තමයි. හැබැයි බුදු හාමුදුරුවම අපිට පෙන්නවා යෝ දම්මම් පස්සති සෝමම් පස්සති. යමෙක් ධර්මය දකිනවද අන්නයා බුදු හාමුදුරුවන්ව දකිනවා. වක්කලි හාමුදුරන්ට බුදු හාමුදුරු දේශනා කරා වක්කලී මාව දකිනවනං තැ බලන්න අපි සාමාන්‍යෙන් අපි මේ පිළිමයක් හදලා පිළිමයක් නෙලාගෙන බුදු හාමුදුරන්ගේ බුදුගුණ සිහිකරගෙන අපි වැඳලා ඒ තුළින් බුදු හාමුදුරුව ගැන අපි හිතෙන් සිහි කරගන්න එක පිනක් තමයි. හැබැයි බුදු හාමුදුරු වැඩහිටපු කාලේ වක්කලී කියෙන ස්වාමීන් වහන්සේ ඇස් දෙකෙන්ම ජීවමාන බුද්ධ කය බුද්ධ රූපේ බුදු හාමුදුරු දිහාම බලාගෙන උන්වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණ උන්වහන්සේගේ රූපකාය දිහා බලාගෙන හිටිය. බුදුරජාණන් වහන්සේ මේ වක්කලි හාමුදුරන්ටයි දේශනා කරේ වක්කලී. තථාගතයන් වහන්සේ දිහා ඇස් දෙකෙන් බලාගෙන ඉඳලා ඔබට බුදුන් දකින්න බෑ කියව. මේ කුණු වෙලා යන ශරීරයක් දෙතිස් කුණුප කොටස්වලින් යුක්ත. මේ කුණු ශරීරය දිහා බලාගෙන ඉඳලා වක්කලි ඔබට තියෙන ප්‍රයෝජනය මොකක්ද? ඇස් දෙකින් ඔබ මාව දිහා බලාගෙන හිටිය කියලා ඔබට ඒ තුළින් බුදුන් දකින්න බෑ කියව. වක්කලි ඔබ බුදුරජාණන් වහන්සේව දකිනවනං ධර්මය දකින්න. යෝ ධම්මම් පස්සති සෝමම් පස්සති. ඔබ ධර්මය දකින්න ඒ ධර්මයෙන් ඔබ මාව දකිනවා. වක්කලි යමෙක් කීවොත් මං බුදුන් දැක්කා කියලා එයා ඒ කාන්තෙන් ධර්මයම දැකපු කෙනෙ. අන්න එහෙම නම් ධර්මයෙන් සද්ධාව උපදව ගන්න. ධර්මයම දියුණු කරගෙන ධර්මයෙන් බුදුන් දකින්න දක්ෂ කෙනෙක් වෙන්. අන්නේ විතියේ සද්ධාවක් ඔබ තුළ දියුණු කරගෙන නං පිංගතුනි ඔබ කවදා කොත්තන කොයි මොහොතේ මැරුණත් ඔබේ කාන්තෙන් සුගතිය උපදින කෙනෙ. ඒ තමයි පළවෙනිම සේක බලය සුගතිය උපදින්න උපකාර වෙන. දෙවනි එක තමයි සිල්වත්කම. දැන් ගිහි ශ්‍රාවකයෙක් හැටියට බුදු හාමුදුරුවන්ගේ ශ්‍රාවකයන්ට ගිහි අයට බුදු හාමුදුරුව පෙන්නුවේ නිති පන්සීල් රකින්න. නිත්‍ය සීලි හැටියට පංච සීල ආරක්ෂා කරන්න. පෝයට උපෝසත සීලෙ සමාදන් වෙන. සතර පෝයටම බුදු හාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ උපෝසත සීලෙ සමාදන් වෙලා තියෙනවා. ඉස්සර අපිට පේනවා තේර ගාථාදිහා බලනකොට ඊළඟට විශේෂෙන් විමානවත්තු දිවිය ලෝක ඉපදිච්ච දෙවිවරුන්ගේ කතාදිහා බලනකොට භික්‍ෂූන් වහන්සේලාගේ චරිත කතාවල සඳහන් වෙනවා. උන්වහන්සේලා චාරිකාය වඩිද්දී සමහර උපාසක උපාසිකාවන්ගේ
පෝයට උපෝසතේ රැකපු උපාසක උපාසිකාවන් ගැන ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන් වෙනවා. විමානවත්වේ මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක දෙවියන්ගෙන් විස්තර අහනවා. පින්වත් දෙවිය, පින්වත් දෙව්දුව, ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පින් කරලාද? ඔබ පෙර කොහෙද හිටියේ? එතකොට පින්වතුනි බොහෝ දෙවි දේවතාවරු කියනවා ස්වාමීනි පෙර අපි මනුස්ස ලෝකෙ හිටියේ. අපි ගොඩාක් දන් දෙන්න අපි ඒ තරම් ධනවත් පවුල් වලයි නෙමෙයි. අපි බොහොම දුප්පත්යි. හැබැයි අපි නිති පන්සිල් රැක්කා. සතර පොයට උපෝසතේ ආරක්ෂා කරා. අන්නේ පිනෙන් තමයි මේ දිව්‍ය සැප සම්පත් ලැබුවේ කියලා මහරහතන් වහන්සේලා, 이르දිවන්ත මහරහතන් වහන්සේලා දෙව්ලොවට වැඩම කරපු අවස්ථාවල දෙවිවරු තමන්ගේ පින ගැන විස්තර කරන සිදුවීම් ධර්මයේ අපිට හම්බෙනවා. ඒ නිසා පින්වතුනි කෙනෙක්ගේ ජීවිතයේ සුගතිගාමී වෙන්න උපකාර වෙන ප්‍රධානම දෙයක් තමයි සිල්වත්කම. නිති පන්සිල් රකින්න. ඒ පංචශීලය කියන්නේ ඔබේ නිත්‍ය සීලය කරගන්න. දිවිහිමේ යම් වෙලාවක පොඩි හරි වැරැද්දක් වුණොත් වෙන්න පුළුවන්. සෝවාන් වෙනකල් මතක තියාගෙන සෝතාපන්න ශ්‍රාවකයා තමයි ආර්ය කාන්ත සීලයක් හැටියට දිවිහිමියේ. ඒ මොන්නම හේතුවක් නිසාවත් අපායගාමී අකුසලයකට වැටෙන්නේ නැහැ කියන සෝවාන් වෙච්ච කෙනා. ඒ කාන්තේ දිවිහිමියේ පංචශීලය ආරක්ෂා කරන කෙනෙක්. එතනින් මෙහා පුතග්ජන මනස කියන්නේ සමහර වෙලාවට සිහියෙන් හිටියේ නැත්නම් මේ හොඳට කතා කර කර විහිළු කර කර ඉන්න දන්නේම නැහැ බොරු කියන කියලා තමයි පස්සේ මතක් වෙන්නේ. ඇයි සිහියෙන් නෙමෙයි කතා කරන්නේ? මුලාවෙන් ඉන්නේ. කේලම් කියනවා, හිස් වචන, පරුස වචන කියනවා. සමහර වෙලාවට තමන්ගේ අතින් පුංචි සතෙක්, මදුරුවෙක්, කුඹියෙක් හරි මැරෙන්න පුළුවන්. එතකොට මේ වගේ ජීවිතේ යම් යම් අඩුපාඩු පුංචි හරි ශික්ෂාවක බිඳීමක් ඇතිවෙච්ච ගමන් ධර්ම මාර්ගයේ ඉස්සරහට යන ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි කුඩා වරදේ පවා බිය දකිනවා. වැරදි වෙන්න පුළුවන්. හැබැයි මේ වැරද්ද නැවත නැවත කර කර ඉස්සරහට යන්නේ. සාධාරණීකරණය කර කර ඉන්නේ. පෞකාරයා අන්ධබාල පෘතජ්ජන කෙනා අපායටම නැඹුරු වෙච්ච පුද්ගලයාගේ ස්වභාවය තමයි එයා වැරද්ද සාධාරණීකරණය කරනවා. එයා හැම වෙලේම අච්චර මිනිස්සු පව් කරලා අර හොඳට ඉන්නවනම් අපි කරපුවාම මොකද? අන්න එහෙම හිතන අය ඉන්නවනේ. ඔබට සමාජය ඕන තරම් හම්බෙලා ඇති. අච්චර පව්කාරයෝ යසාගේට ඉන්නේ. අපි කරපුවාම මොකද? අන්න ඔය වචනේ කවුරු හරි කියනවනම් එයා ධර්මයේ පැත්තට අඩුපාඩු හදාගෙන සිල්වත්ව නිවැරදි මගේ යන කෙනෙක් නෙමෙයි. එයා බොහෝ පෞකාරයෝ අපරාධකාරයෝ පෙන්න තමන්ගේ අකුසල් සාධාරණීකරණය කර කර අකුසලේම යෙදී ඉන්න කැමති කෙනෙක්. හැබැයි සිල්වත් කෙනා එහෙම නෙමෙයි. පුංචි වරදක් වුණත් වරදේ බිය දකිනවා. ආයතින් සංවරේ පිහිටනවා. ආයතින් සංවරේ පිහිටනවා කියන්නේ මං මේ වැරද්ද ආයි කරන්නේ නෑ කියලා දැඩි අධිෂ්ඨානේ ආයිමත් සීලය අලුත් කරගන්න. ඒකනේ නැවත නැවත අපි පන්සිල් ගන්න. අපේ අතින් අඩුපාඩු වෙන්න පුළුවන්. ශික්ෂාපද බිඳෙන්න පුළුවන්. ඒ නිසායි නැවත නැවත සිල් සමාදන් වෙන්නේ. ඒ සමාදන් වෙනකොටත් මතක තියාගන්න පිනක් සමාදාන සීලේ. අධිෂ්ඨාන කරගන්නවා මං කොහොම හරි මේ ශික්ෂාපද දිවිහිමියෙන් රකින්නවා කියලා පන්සිල් සමාදන් වෙනකොටත් පින බලවත් වෙනවා. සමාදාන සීලේ. ඒ ශික්ෂාපදයක් බිඳින්න යන වෙලාවක හොඳ උත්සාහයෙන් වීරියෙන් නුවණින් ධර්මයේ සිහි කරලා වළකිනවා නම් විරති සීලේ ආරක්ෂා වීම තුල වැළකීම තුල තවත් පින බලවත් වෙනවා. ඒ නිසා පින්වතුනි ඔබේ ජීවිතය තුල උත්සාහ කරන්න, වීරිය වඩන්න. තමන් ගිහි ශ්‍රාවකයෙක් නම් නිති පන්සිල් රකින්න. පොයට සතර පොයට මද සීල් ගන්න පුරුද්දක් අපිට පේනවා වර්තමාන සමාජයෙන් එක ගිලිහුණා. අඩු ගානේ 15ක පොයටවත් ගෙදර ඉඳන් හරි සාධාරණ හේතු හොයන්න යන්න එපා. මේ කොරෝනා නිසා, වසංගතය නිසා, පන්සලේ සෙනග ගොඩක් ඉන්න නිසා. එතකොට මේ වගේ අපිට සාධාරණ කරුණු කිය ඉන්න පුළුවන්.
ගෙදර ඉඳං හරි එදා දවසේ උපෝසත සීලයක් සමාදන් වෙන්න. අද ඕන තරම් බණ ඇහෙනවා. උදේ ඉඳං හවස් වෙනකම් පෝය දවසට කොච්චර හැම නාලිකාවකම අන්තර්ජාලය වේවා සිල් වැඩ සටහන් පෝය වැඩ සටහන් සිල් සමාදන් වෙන පින්කම් දවස පුරා ගුණධර්ම පුරාගෙන මාසිකට එක දවසක් හරි උපෝසත සීලයක් සමාදන් වෙන්න. කාලයක් යනකොට ඔබට එක වටිනාකම තේරෙන්නේ. පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා නිති පන්සිල් රකින පෝයිට උපෝසත සීලේ සමාදන් වෙන. සිල්වන්ත ශ්‍රාවකයා කවදක් කොත්තන කොයි මොහොතේ මැරුණත් ඒ කාන්තින් සුගතිගාමී වෙන කෙනෙ. අන්න පිංහතුනි සුගතිය උපදින්න නම් නිතර පුරුදු කරගත යුතු දෙවනි කාරණය තමයි සිල්වත්කම. පළවෙනික සද්ධාව දෙවනික සීලේ. තුන්ගනි කාරණය තමයි සුත සුත කියන්නේ දහම් දැනු. නිතර පුරුදු කරන්න දහම් දැනු. බණපොත්පත් කියවන්න. දවසකට බණත් දෙකක් හරි හොඳ අවධානයෙන් හිත යොමු කරගෙන ඒ බණහලා නුවනින් විමසන්න. දවසම බණදාගෙන ගෙදර වැඩ කර ඉන්නවට වඩා එක බණත් දෙකක් හරි වාඩි වෙලාහන්. හොඳට හිතට කාවදින විදිහට ඒ ධර්මය නුවනින් විමසන්. බාහිර වැඩ විශේෂෙන් ඔබේ ෆෝන් එක වර්තමානය හූනියම. ඒ ජංගම දුරකතන පැත්තක තියලා අඩුගානි සයිලන් කරලා හරි තියලා ඔෆ් කරගන්න බැයිනම් එතකොට බණ ඉවර වෙලා හරි බලන්න පුළුවන් කවුරු හරි හදිසි පණ විඩයක්ද කතා කරලද ෆෝන් එක අයින් කරලා තියන්න ළඟ තියාගන්න එපා. බණක් අහන වෙලාවට ඒ බණහන්න හිතහදාගන්න පැයක් හරි මේ ජංගම දුරකතනින් මේ ෆෝන් එක මේ හූනියමෙන් මං අයින් වෙලා ධර්මයට හිත යොමු කරගෙන ධර්මය කොහොමහරි විමසලා වටහා ගන්නවා. පිංහතුනි බණක් අහනකොට බණ ඇසීම නිවන් දොරටුවක්. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට කී දාහක් කී ලක්ෂයක් කී කෝටියක් මේ බුද්ධ ශාසනය තුළ බණහද්දි නිවන් දැකලා තියෙනවාද. මොන තරං දේශනාව කෙලවර ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයෝ ගැන බුද්ධ ශාසනය අපිට අහන්න ලැබෙනවා. පිංහතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මී තුළ අපිට පෙන්නනවා උග්ගටි තඥ කෙටියෙන් ඇහුවත් බණ අහද්දිම ධර්මය අවබෝධ කරන අය. විපටි තඥෝ දීර්ඝ දේශනාවක් අහල අවසන් වෙනකොට දේශනාව කෙලවරම මාර්ග පල් ලබනය. නෙය කියන පුද්ගලයා තමයි අහන ධර්මය විමසලා උත්සාහ කරලා වීරිය වඩලා භාවනා කරලා කාලයක් උත්සාහයෙන් වීරියෙන් ධර්මාවබෝධය කරායන්න. එතකොට මේ ධර්මය අවබෝධ කරන පුද්ගලයෝ තුන් දෙනාගෙන් දෙන්නෙක්ම බණ අහද්දිමයි ධර්මාවබෝධය ලබන්න. ඒ නිසා බණ ඇසීම නිවන් දොරටුවක්. නිවන් දොරටුවක් වෙන්න නම් ඒ විදිහටම නම් ඔබ බණහන්නේ අන්න ඔබ තුළ තියෙන්න ඕනෑ අප්‍රමාණ ආසාාවකින් බණහන්න. මුළු දේශනාව පුරාම කන් යොමු කරගෙන අවධානි බැහැර නොවෙන විදිහට බණහන් සෝතන් ඕදහති. මං මේ ධර්මය තේරුම් ගන්න අවබෝධ කරගන්නවා කියන අධිෂ්ඨානය හිතේ පිහිටවාගෙන බණහන්. ඊළඟට ඒ අහන ධර්මය අර්ථ ග්‍රහණය කරගන්න අත්හන් ගන්න හාති වැදගත් ධර්ම කරුණු මතක තියාගන්න විමසන්. බාහිර දේවල් ඔස්සේ හිත යොමු කරන්න ඇතුව අනත්තන් රිංචති බාහිර දේවල් බැහැර කරන්න බණහන වෙලාවට. අන්න එතකොට ඔය විදිහට යෝනිසෝ මනසිකාර යෙදමින් බණහන කෙනෙක් නම් බණෑසීමත් නිවන්දොරටුවක් කරගන්න පුළුවන්. කාලයක් බණහනකොට දහම් පොත පත කියවනකොට ධර්මයත් එක්කම ජීවත්වෙනකොට ඔබට නොදැනීම ඔබ තුළ විශාල දහම් දැනුමක් වර්ධනය වෙනවා. ඒ ධර්මය ඔබව ආරක්ෂා කරනවා. ඒ ධර්මයෙන් ඔබව රැකගන්නවා. ඒ ධර්මයෙන් ඔබ සංසාර දුකින් එතර කරවනවා. ඒ නිසා දහම් පිපාසයක් ඇති කරගන්න. කොහෝම හරි දවසකට එක බණත් දෙකක් අහන්න හිත පුරුදු කරගන්න. කාලයක් යනකොට ඔබට ඒ පුරුද්ධ ජීවිතයේ වාසනාවන්ත පුරුද්දක් බවට පත්වෙනවා. ඔබ ඒ පුරුද්ධට ඇබ්බැහි වෙනවා. නරක දේකට පුරුදු වෙනවට වඩා කුසලයකට පුරුදු වෙන එක පිනකට පුරුදු වෙන එක බණහන්න පුරුදු වෙන එක කොච්චර වටිනවද.
ඒ පුරුද්දම ඔබ සංසාර දුකින් එතර කරවනවා. අන්නේ නිසා බණෑසීම පුරුද්දක් බවට පත් කරගන්න. ඔබට ඒ කාන්තෙන් කවදක් කොත්තන කොයි මොහොත්ති මැරුණත් නිතර බණහපු කෙනාට ඒ ධර්මීම මරණ මංචකයේ සිහි කරගෙන කුසලෙ හිත පිහිටවාගෙන සුගතිගාමී වෙන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි ත්‍යාග සම්පත්තිය අතහැරීම. අන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා කවදක් කොත්තන කොයි මොහොතේ මැරුණත්. සුගතිය උපදින්න නං ජීවිත කාලෙ පුරා නිතර පුරුදු කරපු යුතු දෙයක් අතහැරීම. දන්දීම. මසුරුකම ලෝභකම දුරු කරලා ත්‍යාග සම්පත්තිය වර්ධනය කිරීම. පිංගතුනි දන් දෙන එක ලීසි නෑ. දානං යුද්ධංච සමානමාහු. බුදු හාමුදුරු පෙන්නවා දානය කැන යුද්ධයක් වගේ. හිත ඇතුළි යුද්ධය. බාහිර යුද්ධයක් කිපු ගා මතක්කෙන බාහිර සටනක්. හිත ඇතුළි යුද්ධයක්. කායකද කෙලෙස් එක්ක. ලෝභකම මසුරුකම දානයට විරුද්ධව හිත අභ්‍යන්තරය ඇතුළේ සටනක් කරන. දැන් ඔබ හිතන්න දන් දෙන්න හිතනකොටම හිත ඇතුළෙන් කොච්චරනං අවශ්‍යතා අපරාධි දෙන්නේ මට කොච්චර වැඩ තියෙනවද මේ අසවල් දේට යොදාගන්න පුළුවන් අසවල් දේට යොදාගන්න පුළුවන් එච්චර දෙන්න ඕන්න වෙන දෙයක් කරන් දෙනවා පස්සේ දෙනවා එතකට ඔය වගේ කොච්චර ආපස්සට අදිනවද හිත ඇතුළේ මසුරුකම ලෝ දානය කියන එක සංසාර පුරුද්දක් නැත්නම් දන් දෙන්න බෑ. අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් දාන පාරමිතාව පිරුවා පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට එච්චර සසරි දස පාරමී පුරාගෙන එද්දි පළවෙනියටම තියෙන්නේ දාන පාරමිතාව දස පාරමී අතර පළවෙනි මේක. හැබැයි උන්වහන්සේ බුදුවෙන්න පෙර අන්තිමටම සම්පූර්ණ කරගන්න බැරුව ඉතිරි වුණේ දාන පාරමිතාවම තමයි. උන්වහන්සේ අවසාන වසයෙන් දාන පාරමිතාව පිරුවේ බුදුවෙන්න පෙරාත්මය තමයි පරිපූර්ණ කරගත්ත විස්සන්තරාත්මය. හත්වාරයක් මහපොලෝ පවා කම්පා කර කර දන්දීලා දාන පාරමිතාව සම්පූර්ණ කරගත්ත විස්සන්තරාත්මය. විස්සන්තර කතාව ඒ ජාත කතා සිදුවීම් අහගෙන ඉන්නකොට ඇඟ හිරි වැටෙනවා මෙහෙමත් දන් දෙන්න පුළුවන්දෝ පුදුම අතහැරීම. ඒ විදිහට දන් දෙනකොට මහපොලෝ පවා හත්වාරයක් කම්පාවනා විස්සන්තරාත්මි. අතහැරීම කියන්න ලේසි දෙයක් නෙමෙයි. අපි මේ සසරට බැදි බැදී ඉන්නෙම අතහැරගන්න බැරිවීම නිසාමයි. දැන් අතහැරීම කියපුහම මේක වෙනම දේශනාවක විස්තර කර යුතු දෙයක්. සමාජ බොහෝ වෙලාවට අපි දකිනවා මේ ධර්මී ගැන ගැඹුරු දැනුමක් නැති අය. අතහැරීම කියලා හිතන්නේ. තියනේවා ඔක්කෝම අතහැරල මේ නිකං හිඟන්නෙක් වගේ ඉන්නවන අන්න හිතෙනවා අන්න යා හරියට අතහැරීම. ඒ අතහැරීමක් නෙමෙයි. පිංගතුනේ සියල්ල තියෙන තැන එයට නොවැලී ඉන්න පුළුවන්න. හිතෙන් නොබැදී ඉන්න පුළුවන්න. අන්න නියම අතහැරීම. ධර්මය උගන්නන්නේ බුදුරජාණන් වහන්සේ අතහරින්න කියලා හම්බ කරන්න එපා කියලා නෑනෙ කොහෙවත්. ඔබ ගිහි ශ්‍රාවකයෙක් නම් ඔබට ධර්මිෂ්ඨව කෝටි ප්‍රකෝටිපතියෙක් වෙන්න පුළුවන්. හම්බ කරන්න එපා කියලනේ හම්බ කරනකොට තන්හා වැඩි වෙනවා කියලනේ. ඔබට මේ ලෝකෙ තියෙන සුපිරිම වාහනේ පාවිච්චි කරන්න පුළුවන්නම් ඔබ ධර්මිෂ්ඨව හම්බ කරලා හොරාකාල නෙමේ ධර්මිෂ්ඨව හම්බ කරලා ව්‍යාපාර කරලා උත්සාහයෙන් වීරියෙන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර පෙන්නනවාද උත්ථාන වීරියෙන් තමන්ගේ දක්ෂතාවේ නැගී සිටින්න කියනවා. බාහ බල පරිචිතා තමන් උත්සාහයෙන් වීරියෙන් දක්ෂතාවෙන් ව්‍යාපාර කරලා වෙහෙසිලා රස්සා කරලා හම්බ කරලා තමන්ට කෝඩි ප්‍රකෝඩිපතියෙක් වෙන්න පුළුවන්න. රත්තරංගාපු මාලිකාවක් හදන්න පුළුවන්න තමන්ගේ දක්ෂතාවෙන් දියුණු වෙලා බුදුරජාණන් වහන්සේ පා කියන්නේ. අනාත පින්ඩික සිටුතුමා 54 කෝටියක් වියදන් කළ ජේතවනී හැදුවේ සල්ලි තිබ්බ නිසාන. විසාකාව සෝවාන් වෙච්ච කෙනෙ 9 කෝටියක් වටින මේල පළඳනාව පැළඳගෙන හිටිය. මේ ඔක්කොම අනිත්‍යයි කියලා පොලේ ගහලා ඒවා වීසි කරලා ගහක් යට ගිහිලා ඉඳ ගත්තේ නෑ.
බිම්බිසාර රජ්ජුරුව සෝවාන් වෙලා ධර්මිෂ්ඨව රජකම් කරා. මාලිගාවෙන් එළියට බැහැලා ගහක් යට ඉඳගත්තේ නෑ මේ මාලිගාවේ පානි මේවා එපා කියලා. ඒ නිසා අතහැරීම කියන දේ මේ වචනේ දිහා බලලා අතහරිනවා කියන්නේ මේ එකක්වත් මට එපා කියලා නිකන් බලාගත්තුවද බලාගෙන කන්නේ නැතුව අඳින්නේ නැතුව එහෙම ජීවත් වෙන එක නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ ලස්සනට ධර්මයේ පෙන්නනවා මහණෙනි ගිහි ශ්‍රාවකයෝ කාමයන් පරිහරණය කරනවා. හැබැයි රජමැදුරේ හිටියත් ආදීනව දස්සාවිනවා. අන්න එතනයි වැදගත්කම. රජ මාලිගාවේ හිටියත් දන්නවා රත්තරන් ගාලා මොනතරම් මැණික් අල්ලපු මාලිගාවක හිටියත් එයා අවබෝධයෙන් මෙනෙහි කරනවා මේ සියල්ල අනිත්‍යයි. යම් දවසක මට මේ සියල්ල අතහැරලා යන්න වෙනවා. ඒකට හිත හදාගෙන නොඇලී පරිහරණය කරනවා. එයා ඒකට ඇලිලා නැහැ. එයා ඒ සියල්ල වෙනස් වෙලා යන දෙයක් අනිත්‍ය දෙයක් යම් දවසක මට මේ සියල්ල අතහැරලා යන්න වෙනවා කියන අවබෝධයෙන් ඒව පරිහරණය කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ අතහැරීම කියලා පෙන්වුවේ මනස තුලින් මේ හිතේ ඇතිවන ලෝභය. දැන් බලන්න සමහර වෙලාවට කෙනෙක් ඉන්නවා හරියට කන්නේ නෑ අඳින්නේ නෑ සමහරවිට හිතෙන් පසුතැවි ඉන්නවා අනුන්ගේ දිහා බලාගෙන කොච්චර ඒකට ධර්මයේ කියන අවිජ්ජා අනුන්ගේ සම්පත් වලට ඊර්ෂ්‍යා කරනවා ලෝභ කරනවා බාහිරින් පේන්න පුළුවන් මෙයා හරි සරල මෙයා හරි චාම් බොහොම තැම්පත් කිසි දෙයකට ඇල්මක් ආසාවක් නැති බොහොම සරල කෙනෙක් කියලා. හැබැයි යාගේ හිත ඇතුලේ තියෙන කුහකකම ඊර්ෂ්‍යාව ලෝභය අනුන්ගේ දේවල් වලට තියෙන ඊර්ෂ්‍යාව ආසාව ඒක තමන්ගේ හිත ඇතුලේ තියෙන දේ ලෝකයා දකින්නේ නැහැ. ඒ නිසා හිතයි පිරිසිදු කරගන්න තියෙන්නේ. මේ ලෝභකම තණ්හාව මසුරුකම හිත ඇතුලෙන් දානයට විරුද්ධව ගොඩනැගෙන මහා භයානක ක්ලේශ ධර්මයක්. අන්නේ ක්ලේශය දුරු කරන්න නම් දන් දීම පුරුදු කරන්න. දුප්පත් උනත් ඔබේ ශක්ති පමණි. දුප්පත් කියලා කියන්නේ දන් නොදී ඉන්න හේතුවක් නෙමෙයි. පුළුවන් තරම් දන් දෙන්න ඕනේ. සංසාරේ මසුරුකම ලෝභකම දන් නොදී හිටපු එකේ ප්‍රතිඵලය තමයි කෙනෙක් සංසාරේ දුප්පත් වෙවි යන්නේ. අතහැරීම පුරුදු කරන්න. ඔබේ ශක්ති පමණ ලොකු පින්කම් කරන්න බැරි වෙයි. සතෙකුට හරි කෑම ටිකක් දෙන්න. ඉඳුල් වතුර ටික හොදලා විසි කරත් අනේ පල් පොළොවේ ඉන්න සතෙක් හරි ආහාර කර ගනිත්වා කියලා හිතන්න. කන බත් පතෙන් බත් කටක් හරි සතෙකුට දන් දෙන්න. තව කෙනෙක් කරන පිනත් දිහා බලලා ඊර්ෂ්‍යා කරන්න එපා. අනේ සාදු කියලා සතුටු වෙන්න. ඒ පින් අනුමෝදන් වෙන්න. දවස ගානේ පුංචි හරි පිනක් කර කර පින් රැස් කරගන්න. ඒ නිසා පින කියලා කියන්නේ දන් දීම. ජීවිතේ පුරුදු කරා. මසුරුකම ලෝභකම හිතෙන් බැහැර වෙලා දුරු වෙලා යන විදිහට ත්‍යාගය වර්ධනය කරගන්න ත්‍යාග සම්පatti අතහැරීම මසුරුකම ලෝභකම දුරු කරලා තමන් සතු ධර්මිෂ්ඨ උපයා සපයාගත්ත දේවල් අන් අය වෙනුවෙන් පරිත්‍යාග කරන්න අන්න එක්ක විශාල පිනක් සුගතිගාමී වෙන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි මේ විදිහට පින් කරගත්ත කෙනා මරණාසන්න මොහොතේ කාන්තෙන් ඒ පින් බලවත් වෙලා සුගතිගාමී වෙනවා. දැන් අපි කතා කරා කරුණු 4. සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පatti. පස්වෙනි එක තමයි ප්‍රඥාව. ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න අවබෝධඥානය. ඒකට කියනවා ප්‍රඥාව කියලා. මේ ගාම්භීර ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ප්‍රඥාව ඇති කරගන්න උපකාර වෙන බාහිර කරුණු දෙකක් තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. කල්යාණ මිත්‍රයන්ගෙන් පිරිසිදු ධර්මය අහන්න ලැබෙනවා. ප්‍රඥාව ඇති වෙන්න නම් තමා තුල තියෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාවත්. අන්නේ ඇසූ ධර්මයේ නුවණින් විමසීම තුළ තමා තුලින් ඒ ධර්මයේ වැටහෙන්න පටන් ගන්න. අන්නේ තමා තුලින් ධර්ම ඇසූ ධර්මයේ නුවණින් විමසලා තමා තුලින් අවබෝධ කර ගැනීමට කියනවා ප්‍රඥාව. නුවණ පහළ කරගන්නවා තමා තුලින්. අන්නේ නිසා යෝනිසෝ මනසිකාරයයි ප්‍රඥාවට උපකාර වෙන කාරණාව.
ඔන්න ඔය කරුණු පහ ටික ටික හරි පුරුදු කරා. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඔය කරුණු පහ පුරුදු කරගත්තොත් කවදා කොතන කොයි මොහොතේ ජීවිතය අපි දන්නේ නෑ කවදා කොතන කොයි මොහොතක හුස්මටික අයිද අපි කවුරුත් දන්නේ. මරණයට වයසක් නෑ, මරණයට තැනක් නොතැනක් නෑ, උගත් නූගත් කුලබේද වර්ණබේද ජාතිබේද නෑ. ඉපදුනානං රජෙක් වුණත් කෝටි ප්‍රකෝටිපතියෙක් වුණත් මේ ලෝකෙම ඉන්න ධනවතා වුණත් දුප්පත් වුණත් පොහොසත් වුණත් නත්ති ජාත සමරණ නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් නෑ. මේ සියල් අතහැරල පරලෝ යන්න වෙනවා. අන්නේ සියල්ල අතහැරල පරලොව යද්දී හිත හදාගෙන සියල්ල අතහරිනකොට බලවත්වෙන්න ප්‍රබලම කුසලයක් තමන් පුරුදු කරලා තිබුණො. ඒ කුසල් ටික තමයි සද්ධා, සීල, සුතතියාග, ප්‍රඥා. ඔය කරුණු පහ ජීවිතයේ ටික 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 වඩාගෙන නිරන්තරයෙන් පුරුදු කරගත්ත කෙනා ඒ කාන්තින් සුගතිගාමී වන කෙනෙක්. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා. පාරමිතාවක් වේවා. සුගතිගාමීව නිවන කරායාම පිණිසම මේ සේක බල ධර්ම ඔබ හැම දෙනාටම උපකාර වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිංගතුනි අද මේ ධර්මානු ශාසනාවෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදු කාර්දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද ධර්මානු ශාසනාවේ පින්බර දායකත්වය දැරුවේ රෝහිත දිසානායක මහත්මා, ඉරේෂා දිසානායක මහත්මිය ඇතුළු පින්වතුන් විසින්. ඒ අයට සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එයාගේ ප්‍රධාන අරමුණ තමයි 2021 9වෙනි මාසේ 5 වෙනි දින පරලෝ සැපත්වන්නට ඉදිරි ආදරණීය මෑණියන්ලෝ රෙජිනා දිසානායක මෑණියන්ට ඒ මෑණියන්ගේ තෙමස් පූර්ණයේ වෙනුවෙන් එතුමිය සාදුකාර්දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ගේ පරලෝ ජීවිතේ සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම මීට මාස 3කට පෙර මිය පරලොව ගිය රෙජිනා දිසානායක මෑණියන් ඇතුළු ඒ පවුලේ පරම්පරාගත මියගිය පින් අපේක්ෂාවෙන් ඉන්නේ යම්තා ඥාතීන් ඇද්ද. ඒ සියලු ඥාතීන් සාදුකාර්දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා පින් අනුමෝදන් කරන්න. ඉතින් ඔබ හැම දෙනාටමත් දායකත්වයේ දරූ රෝහිත දිසානායක මහත්මයා, ඉරේෂා දිසානායක මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වතුන් බණහපු ඔබ හැම දෙනාමත් ධර්මශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් දායකත්වයේ දරූ පින්වතුන්ගේ පවුල්වල සුජීවත්ව ඉන්න හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා. උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින හැම දෙනාටම ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.